ආයිබෝවන් දරුවනේ අද මාතෘකාව 8 ශ්‍රේණී ඉතිහාසයේ 3 වෙනි පාඩම මේක යුරෝපයේ පුනරුදය පාඩම තමයි අපි පටන් ගන්න හදන්නේ. දැන් පුනරුදය කියන වචනේ අර්ථයෙන්ම හැඟෙනවා යමක් ඉපදුනා නැවත ඉපදුනා වගේ හැඟීමක් ඒකෙදි එනවා. එතකොට අපි ගත්තාම දැන් පුනරුදය කියන වචනේ නැවත ඉපදීම නම් යම්කිසි දෙයක් තියෙන්නට ඕන නැති වෙච්ච දෙයක් නේ නැවත ඉපදෙන්නේ නැති වෙච්ච දෙයක්. දැන් නැති වෙච්ච දේ මොකද්ද? එතකොට පුනරුදයක් ඇති වෙන්න නැති වෙන්නේ මොකද්ද? දැන් ඕගොල්ලෝ දන්නවා උදාහරණයක් විදිහට ගත්තාම මෙතනදී පැරණි අතීත කාලයේ තිබ්බ පැරණි යුරෝපීය සහ අනිකුත් ශිෂ්ටාචාර ගැන පුරාණ ශිෂ්ටාචාර ගැන ඕගොල්ලෝ අධ්‍යයනය කළා 7 ශ්‍රේණියේදී සහ 6 ශ්‍රේණියේදී 6 ශ්‍රේණියේදී අධ්‍යයනය කළා ඔයගොල්ලන්ට මතක ඇති මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය ඊළඟට ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ඊළඟට හොයන් හෝ නමුත් චීන ශිෂ්ටාචාරය ගැන ඊළඟට 7 දී ඔයගොල්ලෝ අධ්‍යයනයට ලක් කළා ග්‍රීසියේ ශිෂ්ටාචාරය ග්‍රීක රෝම ශිෂ්ටාචාර පිළිබඳව උදාහරණයක් විදිහට එතනදී ඔයගොල්ලෝ කතා බහට ලක් කළා පාතීනියන් දෙව්මැදුර ඔලිම්පස් කන්ද ඇතීනා දෙවඟන ඇක්‍රොපොලිස් බිල්ඩින් එක ගැන ඒව ගැන ඔයගොල්ලෝ විවිධාකාරයෙන් කරුණු අධ්‍යයනයට ලක් කරා. දැන් යුරෝපයේ ප්‍රධාන වශයෙන්ම තිබ්බ පැරණි ශිෂ්ටාචාරය තමයි අපි දන්නවා මොකද්ද? යුරෝපයේ තිබ්බ පැරණි ශිෂ්ටාචාරය තමයි ග්‍රීක රෝම ශිෂ්ටාචාරය. එතකොට මෙන්න මේ නැති වෙලා ගියපු ග්‍රීක රෝම ශිෂ්ටාචාරයේ යලි පණ නැගීම තමයි මෙතනදී කියන්නේ අපේ යුරෝපයේ යලි පිබිදීම යුරෝපයේ පුනරුදය කියලා අපි මෙතනදී හඳුන්වනු ලබන්නේ. හොඳයි දැන් මෙතනදී යුරෝපයේ පුනරුදය ඇති වෙන්නේ කොයි කාලෙද කියලා අපි බලමු. මෙතනදී ඊ타ත්ම වැදගත් දේ තමයි මේ පුනරුද්ධ යුගයට කලින් කාල සීමාව අපි හඳුන්වනවා මධ්‍යතන යුගය කියලා. ඒ මධ්‍යතන යුගය ආරම්භය ක්‍රිස්තු වර්ෂ 500 සිට ක්‍රිස්තු වර්ෂ 1500 දක්වා දිව යනවා. දැන් මෙහිදී මේ කාල සීමාව තුලදී කොහොමද යුරෝපයේ කටයුතු සිදු වෙන්නේ? ඉන්පස්සේ එය ක්‍රමක්‍රමයෙන් කෙලෙසද අභාවයට යන්නේ නැවත පුනරුද්ධ යුගය ආරම්භ වන්නේ කෙලෙසද විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂ 1014 වෙනි සියවසේ සිට 16 වෙනි සියවස දක්වා මේ පුනරුද්ධ කාල සීමාව දිව යනවා. දැන් මෙතනදී වැදගත්ම මාතෘකාවකට අපි මෙතනදී එනවා යුරෝපයේ කොහොමද පුනරුදය ඇති වුනේ කියන කාරණේ. මෙතනදී ඉතාමත්ම වැදගත් දේ තමයි අපි දන්නවා පැරණි සේදමාවත. පැරණි සේදමාවතේ ඔස්සේ තමයි යුරෝපය සහ ආසියාව එහෙම නැත්නම් අපි කිව්වොත් පෙරදිග සම්බන්ධතාවයට ලක්වන්නේ. ගොඩබිම් සේද මාර්ගයේ ඔස්සේ. මේ ඔස්සේ තමයි වෙලෙන්දු බඩු අරගෙන එහාටයි මෙහාටයි යන්නේ. ගිහිල්ලා එක්තරා ස්ථානයක් අපි මෙතනදී හඳුන්වනවා මේක කොන්ස්ටන්තිනෝපල් නගරය. මේ කොන්ස්ටන්තිනෝපල් නගරය තමයි මෙතනදී වැදගත්ම ස්ථානය. මෙතනදී වෙන්නේ මොකද්ද? යුරෝපයෙන් පැමිණෙන වෙළඳන් සහ පෙරදිගෙන් පැමිණෙන වෙළඳන් එකට හම්බ වෙලා මොකද කරන්නේ? එතනදී භාණ්ඩ හුවමාරු කර ගන්නවා. දැන් අපි බලමු පැරණි වෙළඳ මාර්ගයේ සිතියමක් දිහාවට අපි අවධානය යොමු කරමු මෙතනදී. හොඳයි දැන් අපි ඒක නරඹලා ඉමු. හොඳයි ඔයගොල්ලන්ට පේනවා දැන් මේ
පැරණි වෙළඳ මාර්ගයේ සිටීමක් මෙතනදී බලන්න මෙන්න මෙතන චීනයේ ආශ්‍රයෙන් පටන් අරගෙන මේගොල්ලෝ දීර්ඝ ගමනක් එනවා මේ පැරණි වෙළඳ මාර්ගය ඔස්සේ මේගොල්ලෝ මේ දීර්ඝ ගමනේදී මේ බලන්න මේ රතු පාටින් දක්වලා තියෙන්නේ මේ බලන්න මෙතනදී කණ්ඩායමක් මේ සම්බන්ධව ඉන්දියාවටත් පැමිණෙනවා. මේ ඉන්දියාවෙන් පල්ලෙහා තියෙන ලංකාව අපි දන්නවා මේ ලංකාවටත් මේ වෙළඳුන් ඇවිල්ලා බඩු භාණ්ඩ අරගෙන මේ වෙළඳ මාර්ගයේ දිගේ ගිහිල්ලා මේක නතර වෙන්නේ බලන්න මෙන්න මේ කොන්ස්ටන්තිනෝපල් කියන නගරේ. මේ කොන්ස්ටන්තිනෝපල් නගරයේදී තමයි මේගොල්ලෝ හැමෝම ඇවිල්ලා මෙතනදී නතර වෙනවා. මෙතනින් එහා පැත්තේ තියෙනවා යුරෝපා මහද්වීපය. යුරෝපා මහද්වීපයේ විවිධ රටවල බ්‍රිතාන්‍යයෙන් ඊළඟට ඉතාලියෙන් ප්‍රංශයෙන් වෙළෙන්දු ඇවිල්ලා මෙතනදී මේ භාණ්ඩ හෝමාරුවට ලක් කර ගන්නවා. දැන් මෙහෙන් එකතු කරගෙන එන භාණ්ඩ ගැන පොඩ්ඩක් අපි අවධානය යොමු කරමු. මේ එකතු කරගෙන එන භාණ්ඩ මොනවද කියලා බැලුවොත් එහෙම මෙහෙන් එකතු කරගෙන එනවා මේගොල්ලෝ මොනවද චීනය ආශ්‍රයෙන් පිඟම් මැටි භාණ්ඩ ඊට අමතරව සේද රෙදි වගේ දේවල්. එතකොට ලංකාවට ඉන්දියාවට එනකොට අපි දන්නවා ලෝකේ ඊ타ත්ම අග්‍රගන්නේ නම්බර 1 කුරුඳු කියලා හඳුන්වන කුරුඳු වැවෙන්නේ ලංකාවේ. එතකොට ලංකාවෙන් ඒ දේවල් කුළුබඩු වර්ග ගම්මිරිස් වගේ දේවල් එකතු කරගන්නවා. ඊට අමතරව විශාල වශයෙන් මැණික් මුතු මැණික් ඊළඟට ගජමුතු වගේ දේවල් එකතු කරගන්නවා. ඒ දේවල් එකතු කරගෙන මේගොල්ලෝ ක්‍රමයෙන් මෙතෙන්ට යනවා. එතකොට මෙතනදී ඒවා සාධාරණ මිලකට අලුයි වෙනවා. මේ අලුයි වුණාට පස්සේ මොකද කරන්නේ? යුරෝපයේ වෙළඳුන් මේවත් අරගෙන යනවා යුරෝපයට ගිහිල්ලා කියනවා මේ දේවල් මේ ආසියාවෙන් ගෙනියන දේවල් ඉතාමත්ම ප්‍රමිතියෙන් නිහල ගුණත්වයෙන් නිහල භාණ්ඩ කියලා. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒවැයි මිල අධිකයි. මේ දේවල් වැඩිපුර භාවිතයට අරන් තියෙන්නේ යුරෝපයේ හිටපු පැරණි ධනවතුන්. විශේෂයෙන්ම සිටුවරුන්, වෙලෙන්දන් සහ රජවරුන් තමයි ඒවා වැඩිපුර භාවිතයට අරගෙන තියෙන්නේ. දැන් මෙන්න මේ නගරය ඉතාමත්ම වටිනා කියන නගරයක් බවට එතකොට මෙතනදී පත් වෙනවා. 1453 දී මෙන්න මේ පර්සියානු බොක්ක හරහා ගිහිල්ලා තුර්කීවරුන් මෙන්න මේ කොන්ස්ටන්තිනෝපල් නගරය ආක්‍රමණයකට ලක් කරනවා. හොඳයි අපි බලමු මේ පැරණි ගොඩබිම් සේද මාර්ගයේ පොඩි නටඹුන් කීපයක් තියෙනවා. ඔබට පේනවා ඇති පැහැදිලිව මේ නටඹුන් ඔස්සේ මේවා මේ මාර්ගයේ ලකුණු මේ මාර්ගයේ නටඹුන් මේවා ඔස්සේ තමයි මේගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන කියලා කියනවා මෙතන මේ පැරණි රජමාලිගයක් තිබ්බ තැනක් කියලා හඳුනාගෙන තියෙනවා. එතකොට මේගොල්ලෝ මේ වගේ පාරක ඇවිල්ලා මේ වගේ තැන්වලදී භාණ්ඩ හෝමාරු කරගෙන තමයි ගියා කියලා කියන්නේ. හොඳයි ඊළඟට ඔබට පෙන්නනවා මම පැරණි කොන්ස්ටන්තිනෝපල් නගරය. දැන් වර්තමානයේ ඉස්තාන්බුල් තුර්කියේ ඉස්තාන්බුල් නගරය කියලා හඳුන්වන්නේ මෙතන. එතකොට මේ පැරණි බයිසැන්ටියානු නුවර ඔබට පැහැදිලිව පේනවා ඇති මේ නුවර කොහොමද වෙනස්කම් වලට ලක් වෙන්නේ කියන එක. මේක වෙළඳ නගරයක් කරන්නේ කවුද? කොන්ස්ටන්තීන් කියන අධිරාජ්‍යයා. මෙයා මොකද කරන්නේ? මෙහි නගර නිර්මාණයන් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා පාරවල් හදලා ජල පහසුකම් ඇති කරලා ඊට පස්සේ නාට්‍ය රංගශාලා ඇති කරලා වෙළඳුන්ට භාණ්ඩ හෝමාරු කරගන්න මධ්‍යස්ථාන නිර්මාණය කරලා ඒ වගේ විශාල ප්‍රතිසංස්කරණ ගණනාවකට මේ නගරය ලක් කරනවා. එසේ කරලා වෙළඳ නගරයක් බවට පත් කරනවා. ඔහුගේ නමින් නව කොන්ස්ටන්තිනෝපල් නගරය වශයෙන් මෙය ඔහු විසින් නම් කරනු ලබනවා. එතකොට මේ දෙවෙනි සිතියමෙන් ඔයගලන්ට පේන්නේ ඒ අලුතෙන් නිර්මාණය කරන ලද කොන්ස්ටන්තිනෝපල් නගරය. දැන් මේ නගරය තමයි පසු කාලීනව 1453 දී තුර්කීන් විසින් අත්පත් කරගන්නේ. දැන් මේ අත්පත් කර ගැනීමත් සමගම මේ වෙළඳ මාර්ගයේ කටයුතු වලට බොහෝ සෙයින් බලපෑම් ඇති වෙනවා. එතකොට දැන් මොකද වෙන්නේ? මෙතනින් එහාට තිබ්බ යුරෝපා මහද්වීපයේ කොටසේ අපි කිව්ව අර
ප්‍රංශයේ ඉතාලියේ මහා බ්‍රිතාන්‍යයේ හිටපු ධනවත් සිටුවරුන්ට රජවරුන්ට අවශ්‍ය සුඛෝපභෝගී භාණ්ඩ ඔවුන්ට ලැබීමේ හිඟතාවයක් ඇති වෙනතුට ඒකොල්ලෝ බලනවා ඒත් එක්කම මොකද්ද කරන්න පුළුවන් කියලා අලුත් වෙළඳ මාර්ගයක් සොයා ගැනීම ගැන ඒකොල්ලෝ අවධානයට ලක් කරනවා. හොඳයි අපි බලමු ඒකොල්ලෝ හොයාගත්ත අලුත් වෙළඳ මාර්ගය මොකද්ද කියලා. හොඳයි දැන් ඔබට පේනවා මේ රතු පාටින් දක්වලා තියෙනවා පැරණි ගොඩබිම් සේද මාර්ගය. ඊළඟට මේ නිල් පාටින් දක්වන්නේ මොකද්ද? මේ නවසේද මාර්ගය. මේ නවසේද මාර්ගය වැඩිපුරම දිවෙන්නේ කොයි හරහාද? මුහුද හරහා. එතකොට මේගොල්ලෝ මේ යුරෝපයේ ඉඳලා විශේෂයෙන්ම පෘතුගීසීන් මොකද කරන්නේ? විශාල නැව් කණ්ඩායම් නිර්මාණය කරගෙන විශාල නැව් හරහා අලුතෙන් ඒගොල්ලෝ හොයනවා ක්‍රමයක් පෙරදිගට පැමිණීම සඳහා. ඒ හොයන ක්‍රමය තමයි මොකද්ද? යුරෝපය හරහා අප්‍රිකානු මහද්වීපය කෙළවරෙන් ඇවිල්ලා වටෙන් ගිහිල්ලා තමයි මුලින්ම ඒගොල්ලෝ ඉන්දියානු සාගරයට පිවිසෙන්නේ. දැන් ඉන්දියානු සාගරයට පිවිසෙන්නේ ඒගොල්ලෝ මෙන්න මේ සුබ පැතීමේ තුඩුව එහෙම අපි ඒවා පහු කරගෙන ඒගොල්ලෝ පහු කරගෙන එනවා. ඇවිල්ලා තමයි දැන් එතකොට ඔයගොල්ලෝ බලන්න දැන් ඉන්දියාව ලංකාව ආදී ප්‍රදේශවලට මේගොල්ලෝ පැමිණෙනවා. ඇවිල්ලා මොකද කරන්නේ? ලංකාවෙන් ඉන්දියාවෙන් වෙළඳ භාණ්ඩ මිලට ගන්නවා. එතකොට චීනෙන්, ඉන්දුනීසියාවෙන්, තායිලන්තයෙන් ඒ වගේ මේ බලන්නකො මේ ප්‍රදේශ ආශ්‍රිතව තමයි මේ වෙළඳ මාර්ගයේ දිව යන්නේ. එතකොට බලන්න මේ ලංකාව ගත්තාම ලංකාව මේ වෙළඳ මාර්ගයේ කේන්ද්‍රස්ථානයක්. ඊ타ත්ම වැදගත් තැනක්. මේ සුන්දර දිවින වෙළඳ කටයුතු වලින් සෞභාග්‍යමත් රටක් කරන්නට අදට පවා හැකියාව තියෙනවා මේ වෙළඳ මාර්ග ඔස්සේ. හොඳයි දැන් මේවා මෙහෙම ගිහිල්ලා මොකද සිද්ධ වෙන්නේ? මේගොල්ලෝ මේ භාණ්ඩත් අරගෙන මේගොල්ලෝ තමුන්ගේ මේකට යනවා. හොඳයි දැන් ඔයගොල්ලන්ට පේනවා මේ යුරෝප් වලට ආවට පස්සේ දැන් යුරෝප් වල ඉඳලා කොහොමද දැන් මේක සිද්ධ වෙන්නේ කියන කාරණේ දැන් මෙතනින් තමයි මේගොල්ලෝ භාණ්ඩ සියල්ලම අරගෙන ගිහිල්ලා නැවතත් පැරණි ආකාරයට ඒගොල්ලන්ගේ ජීවන රටාව ඒ කට්ටිය පටන් ගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතනදී මෙන්න මේ යුරෝපයේ පැහැදිලිවම පේනවා ඇති මෙතන නිකන් මේකේ එන්ඩ් එක තියෙන්නේ මේ සපත්තු අඩියක වගේ තැනක. මෙන්න මේ රට ඉතාලිය කියලා අපි හඳුන්වනවා යුරෝපයේ සපත්තුව කියලා තමයි අපි මේකට කියන්නේ. බලන්න හරියට සපත්තුවක හැඩයට තමයි මේ ඉතාලියේ පිහිටලා තියෙන්නේ. දැන් ඉතාලිය ගැන කියනවා නම් ඉතාලිය වර්තමානයේත් අතීතයේත් ඊටාම දියුණුවට පත්වෙච්ච නගරයක්. විශේෂයෙන්ම වෙළඳ කටයුතු වලින් ඊටාමත්ම දියුණුවට පත්වෙච්ච නගරයක්. මේකේ තියෙනවා මේ නගරයේ තියෙනවා ගණනාවක් නගර මේ රටේ තියෙනවා ගණනාවක් නගර වෙළඳ නගර. අපි ඔයගොල්ලෝ දන්න සින්දුවක් ජයන්ත උඩවත්ත මහත්මයා මේ ගීතය කියනවා. මං හිතන්නේ එතුමා අපිත් එක්ක තරහ වෙන එකක් නෑ. එතුමාගේ ගීතේ කොටසක් අපි ගත්තට මේ පාඩම සඳහා. මොකද හේතුව මේක ඊටාම මේ නගර පිළිබඳ ඔබ ටිකක් අවධානය යොමු කරන්න. හරි අපි ඒකට දැන් සවන් දෙමු පොඩ්ඩක් මං ඉතාලියේ තනි උනේ කොහොමද කියලා.
දේවහාස්කම් රසයි ඇසින් දුටුවනම් ඔබ උනන්නේ ඇසිතයි එත්නාගිනි කන්ද ඇවිලුණා හිත නිවාගන්න තවම බැරි වුණා සිරකුසා සිසිලියා තුපතේ කතානියා ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුණා වෙරෝනා මරීනා Carmela Teresa pronto man Italie tani vuna como man Italie tani vuna Adua palli Antoni munidile Preshia nagarae Rosa kusuma palli Rome Vaticano Sina devatage Italie kisa kuluna hamuvuna Harima lassanaine mama pudumavuna Siracusa Sicilia Dupate Catania Genova Messina Ubatama Ravatuna Verona Marina Carmela Teresa Tonto Man Italie Tanivuna Como Man Italie Tanivuna Siracusa Sicilia Dupate Catania Genova Messina Ubatama Ravatuna Verona Marina Carmela Teresa Pronto Man Italie Tanivuna Como Man Italie Tanivuna Allora Man Italie Tanivuna Ciao Man Italie Tanivuna හොඳයි දැන් ඕගොල්ලෝ අහගෙන හිටියා ඒ ගීතය පිළිබඳ ඒ ගීතයේ කියවෙච්ච නගර බලමු අපි උදාහරණයක් විදිහට රෝමය ගැන ඕගලන්ට කියවුණා. ඊළඟට පීසා කුළුණ හමු වුණා කියලා තියෙනවා මේ තියෙන්නේ පීසා කියන ස්ථානය. ඊළඟට ඕගලන්ට කිව්වා මේ මිලාන් ගැන ඊළඟට වෙනීසිය ඊළඟට වැදගත් නගරයක් මේ අපිට ඓතිහාසිකව හැම පැත්තෙම වැදගත් නගරයක් ෆ්ලොරන්ස් නගරය නේපල්ස් වගේ නගර දැන් මෙතනදී අපි මේ තමයි ඉතාලියේ මම ඉස්සෙල්ලා පෙන්නපු සපත්තු සිතියම හරිද මේකත් එක්කම අපි කතා කරනවා ඊළඟට අපි කතා කරනවා මේ පුනරුදය ඇතිවීමත් සමගම සිද්ධ වෙච්ච ඊළඟට වෙනස්කම් දැන් අපි කිව්වා පුනරුදය ඇතිවීමට එක හේතුවක් වුණා මොකද්ද කොන්ස්ටන්තිනෝපල් නගරය තුර්කීන් විසින් ග්‍රහණයට ගැනීම ඊළඟට දෙවෙනි හේතුව විදිහට අපි දැක්කා වෙළඳාමෙන් දියුණු වෙච්ච ධනවතුන් පිරිසක් මෙතනදී බිහි වුණා කියන කාරණේ අපි කතා කරා. දැන් අපි දැන් ඊළඟට කතා කරනවා දැන් වෙළඳාමෙන් මෙවැනි පිරිසක් බිහිවීමත් සමගම සිද්ධ වෙන්නේ මොකද්ද? ඔවුන්ට ආර්ථික නිදහස හම්බ වෙනවා. ආර්ථික නිදහසත් එක්කම ඔවුන්ගේ සිතීමේ නිදහස ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු වෙන්නට පටන් ගන්නවා. මේ සිතීමේ නිදහස වැඩි දියුණු වෙනවත් එක්කම සිද්ධ වෙන ඊළඟ දේ තමයි මොකද්ද වෙන්නේ? බුද්ධිය පිළිබඳව බුද්ධි ප්‍රබෝධයක් මෙරට ඇති වෙන්න පටන් ගන්නවා. දැන් අපි කිව්වා කොන්ස්ටන්තිනෝපල් නගරේ තිබ්බ පොත්පත් අරගෙන විවිධ රටවල් වලට මේගොල්ලෝ
පැනලා ගියා කියලා මේ බුද්ධිමතුන්. එතකොට මොකද්ද වෙන්නේ? ඒ රටවල් වලට පැනලා ගිහිල්ලා ඒ රටවල් මුල් කාලේ රටවල් වල තිබ්බ පුස්තකාලවල මොකද කරන්නේ? මේ පොත්පත් පිළිබඳ හැදෑරීමට ඒ කට්ටිය පටන් ගන්නවා. එතකොට දැන් මෙතනදී වෙන්නේ මොකද්ද? ඒහා සමගම ඔවුන්ගේ අවශ්‍යතාවයක් මතුවෙනවා බුද්ධිමතුන් සඳහා වූ වෙනම ආයතන. එතකොට ලෝකයේ පුරාමටම විශ්වවිද්‍යාල බිහි වෙන්නේ මුලින් විශ්වවිද්‍යාල බිහි වෙන්නේ කොහෙද? අපි දන්නවා අපේ ලංකා ඉතිහාසය ගත්තාම ලංකාවේ ඉන්දියාවේ අබේගිරි සහ නාලන්දා විශ්වවිද්‍යාල දෙක පිළිබඳ අපි පසු කාලිනව කතා කරනවා මීට බොහෝ කාලයකට කලින් බිහි වෙච්චපුවා. නමුත් යුරෝපයේ විවිධ විශ්වවිද්‍යාල බිහි වෙන්නට පටන් ගන්නවා. දැන් අපි යමු මේ විශ්වවිද්‍යාල කීපයක් බලන්නට අපි යමු. මේ තියෙන්නේ එවැනි විශ්වවිද්‍යාල කීපයක්. ඉතාලිය ගත්තහම ඉතාලියේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලය තමයි මෙතන පෙන්눔 කරන්නේ. මේ ඉතාලියේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලය, මේ ඉතාලියේ පාදුවා විශ්වවිද්‍යාලය, මේ පැරිසියේ මේ ප්‍රංශයේ පැරිස් විශ්වවිද්‍යාලය, ඊළඟට එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල කියන විශ්වවිද්‍යාල තමයි ඔබ මේ දකින්නේ. ඉතින් මේවා ලෝකයේ තියෙන ප්‍රධානතම විශ්වවිද්‍යාල. මේවා ඉගෙන ගන්න ශිෂ්‍යයෙකුට ලැබෙනවා කියන්නේ වාසනාවක්. මේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල 100 අතරට ලංකාවේ එක්තරා විශ්වවිද්‍යාලයක් එකතු වෙනවා. ඒ තමයි කොළඹ විශ්වවිද්‍යාලය. වර්තමානයේ වන විට එයත් ඉතාම දියුණු මට්ටමේ පවතින, විශේෂයෙන් මේ විශ්වවිද්‍යාලවල පරිේශනාත්මකව කටයුතු කරන්නට පෙළඹෙනවා මිනිසුන්, ශිෂ්‍යයන්. එතකොට ඒත් එක්ක මොකද වෙන්නේ? මේ විශ්වවිද්‍යාල ආශ්‍රිතව තවත් විශේෂී වූ දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද මේ විශේෂී වූ දේ? තමයි මේ විශ්වවිද්‍යාලවල සිසුන්ට ක්‍රිස්තු වර්ෂ 1400 දී පමණ නිපදවන මුද්‍රණ යන්ත්‍රය. දැන් අපි බලමු මේ මුද්‍රණ යන්ත්‍රය මුලින්ම නිර්මාණය කරන්නේ කවුද කියන එක. ඔබට ඊළඟට පේන්නේ මේ බලන්න මෙහි ඉන්නේ ජොහන්නස් ගුටන්බර්ග් කියන පුද්ගලයා. මෙයා තමයි මුලින්ම මේ අකුරු ඇමුණුම් යන්ත්‍රයක් නිර්මාණය කරන්නේ. එතකොට මෙන්න මේ අකුරු ඇමුණුම් යන්ත්‍රයේදී කරන්නේ මොකද්ද? යකඩ භාවිතයෙන් නිර්මාණය කරපු ඉංග්‍රීසි අච්චු අකුරු පාවිච්චි කරලා මේකෙන් විවිධ මුද්‍රණ පිටපත් නිකුත් කරන්නට පටන් ගන්නවා. ඒ ආකාරයෙන් සිදු අලුත් ඒ ආකාරයෙන් මේ එළියට දාන මේ මුල් කාලේ ප්‍රකාශන තමයි මේ දේවල්. හොඳයි. අපි ඊළඟට බලන්න යනවා මොකද්ද දැන් මේ මුද්‍රණ යන්ත්‍රයන් නිසා මෙවැනි පොත්පත් බිහි වෙලා මේ වගේ මේවා කියවලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් තමුන්ගේ බුද්ධිය පුළුල් කරගත්ත ගත්කතුවරුන් සහ කීප දෙනෙක් පිළිබඳව, දාර්ශනිකයන් කීප දෙනෙක් පිළිබඳව අපි බලන්නට යනවා දැන් ඊළඟ ස්ලයිඩ් එකෙන්. හොඳයි, අපි ඒක බලලයිමු. හොඳයි, මේ ඉන්නේ එවැනි පුද්ගලයන් කීප දෙනෙක්. මෙතන පේනවා විලියම් ෂේක්ස්පියර්ගේ පින්තූරයක් ඔයගොල්ලන්ට. විලියම් ෂේක්ස්පියර්ගේ කතන්දර පිළිබඳව ඔබ දන්නවා ඇති. මේ ඉන්නේ ඩාන්ටේ, මේ ඉරාස්මස්. එතකොට මේ කට්ටිය ඉරාස්මස් අතරම් ප්‍රංශයේ, විලියම් ෂේක්ස්පියර් එංගලන්තයේ, ඩාන්ටේ ඉතාලියේ. එතකොට මේගොල්ලෝ ලෝක ප්‍රකට ගත්කතුවරුන් බවට පත් වෙනවා මේ විශ්වවිද්‍යාල බිහිවීමත්ම සමග. ඊළඟට මෙන්න මේ දැන් අපි කතා කරන්නේ යුග දෙකක් පිළිබඳව. දැන් එකක් තමයි යුරෝපයේ මධ්‍යතන යුගය. දැන් අපි කතා කරන්නේ යුරෝපයේ පුනරුද්ධ සමය කියන කාරණේ. එතකොට මේ යුග දෙක අතර සිද්ධ වෙච්ච වෙනස්කම් පිළිබඳව අපිට ඉතාම හොඳින්ම ඉගෙන ගන්න පුළුවන්, අධ්‍යයනය කරන්නට පුළුවන් විශේෂීස්ත්‍රයක් තමයි කලාව කියන එක. දැන් ඊළඟට අපි බලමු මේ මධ්‍යතන යුගයේ සහ පුනරුද්ධ සමයේ චිත්‍ර අතර වෙනස්කම් පිළිබඳව පොඩ්ඩක් සලකා බලන්නට යමු අපි. ඊළඟට මේ පේන්නේ මේ තියෙන්නේ මධ්‍යතන යුගයේ චිත්‍ර. එතකොට මේ තියෙන්නේ මධ්‍යතන යුගයට පස්සේ නිර්මාණය වෙච්ච චිත්‍ර දෙකක් තමයි මෙතනදී ඔබට පෙන්눔 කරනු ලබන්නේ. එතකොට මේ මධ්‍යතන යුගයේ චිත්‍රයක් ගත්තාම මේ බලන්න මේකේ පෙන්눔 කරන්නේ දෙවියන් වහන්සේ.
ඊළඟට දෙවියන් වහන්සේත් එක්ක ඉන්න අනිකුත් පුද්ගලයන්. ඒත් එක්කම දෙවියන් වහන්සේ අදහන අනිකුත් පුද්ගලයන්. අනිත් කාරණය තමයි මේක දැන් චිත්‍ර ශිල්පියෙක් විසින් ඊටාම උසස් සයුරින් නිර්මාණය කරන ලද්දක් බවට පේන්නේ අපිට නැහැ. දැන් චිත්‍ර ශිල්පියෙක්ගේ ස්වාධීන අදහසක් නෙමෙයි මේක. මේක ක්‍රිස්තියානි සභාව විසින් හෝ පල්ලිය විසින් යම්කිසි චිත්‍ර නිර්මාණය කළ හැකි ශිල්ප ශ්‍රේණියක් කැඳවලා ඒගොල්ලන්ට අනුග්‍රහය දක්වලා ලෝකෝත්තරත්වයට බර වෙලා නිර්මාණය කරන ලද චිත්‍රයක්. දැන් එතකොට මෙතනදී අපිට මේ චිත්‍රයට හාත්පසින්ම වෙනස් චිත්‍ර දෙකක් තමයි මේ උඩින් සහ යටින් ඔයගලන්ට පිළිවෙලින් පෙන්වන්නේ. ඒතර මේ චිත්‍ර දෙකේ පෙන්වන්නේ මොනවද? මේ චිත්‍ර දෙකේ පෙන්වන්නේ මානව රූප. මිනිසුන් විනෝදයෙන් සිටිනා රූප. මිනිසුන්ගේ චර්යාවන්. මිනිස් හැඟීම්. ඊළඟට ඔවුන්ගේ කාල සීමාව කාලය ගත කරන ආකාරය ඔවුන් විනෝද වෙන ආකාරය වැනි දෙයක් මෙතනදී නිරූපණය වෙනවා. දැන් මෙතනදී ගත්තහම මීට වඩා වෙනස් වෙන්නේ කොහොමද? මේ දෙක ගත්තහම මේක අපිට පේනවා පැහැදිලිවම පල්ලි අනුග්‍රහයෙන් නිර්මාණය වෙනවා. මේක එහෙනම් මේ දෙක එහෙනම් පල්ලි අනුග්‍රහයෙන් නිර්මාණය වෙන්නට නැතුව ඇති. එහෙනම් ඒ සඳහා අනුග්‍රහය දක්වන්නට ඇත්තේ අනිවාර්යයෙන්ම ධනවතුන්. ඔවුන් තමයි මේ සඳහා අනුග්‍රහය දක්වලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ මේ චිත්‍ර දෙක ලෞකිකත්වයට බරයි. ලෝකෝත්තරත්වයට වඩා ලෞකිකත්වයට බරයි. දැන් බැලුවහම මේක දේව වරම් වාදයේ වගේ අපිට කියන්න පුළුවන්. දෙවියන් විසින් දුන් වරමකින් මේවා අඳිනවා වගේ වෙන්න පුළුවන්. මේ ශිල්ප ශ්‍රේණියක් විසින් නිර්මාණය කරන්නේ. මේ තනි පුද්ගලයෙක් විසින් නිර්මාණය කරන්නේ. එතකොට මෙතනදී මේ දේවවරම් වාදයේ අභිභවමින් මෙතනදී අපිට පේනවා මානවයා පිළිබඳ සිතමින් කටයුතු කරපු ආකාරය. එතකොට මේකට අපිට කියන්න පුළුවන් මානව වාදය නිරූපණය වෙනවා කියන කාරණේ. ඒත් එක්කම බලන්න එතකොට මේකට අනුග්‍රහය දක්වලා තින්නේ අපි කිව්වා එකල හිටපු ධනවතුන්. එතකොට මේක ලෝකෝත්තරවාදයට බරයි කියන කාරණේට අපි ආවා. එහෙමනම් අනිත් කාරණේ තමයි වැදගත්ම කාරණේ තමයි තනි ශිල්පියෙක් විසින් නිර්මාණය කරන ලද මෙම චිත්‍ර ඔවුන්ගේ සිතැඟි පරිදි නිර්මාණය කර තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් චිත්‍ර ශිල්පියාගේ දක්ෂකම් ඔප්නං වෙන ආකාරයෙන් මෙය නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ චිත්‍රවල තියෙන වෙනස්කම්. එතකොට එහෙමනම් මධ්‍යතන යුගය කෙසේද ගෙවුනේ, පුනරුද සමය කෙසේද ගෙවෙන්නේ කියන කාරණේ සම්බන්ධව ඔබට පැහැදිලි වෙනස්කම් මෙහිදී දැක ගැනීමට හැකියාව ලැබෙනවා. දැන් අපි බලමු ඊළඟට මේ සඳහා දායකත්වය දක්වපු පවුලක් මෙඩිසි පවුල මේ ඉතාලියේ හිටපු ෆ්ලොරන්ස් නගරේ. අපි බලමු ඒගොල්ලන්ගේ පොඩ්ඩක් ඒ කට්ටියගේ විස්තරයක් බලන්න. මේ පවුලේ පින්තූර තමයි මේ මෙඩිසි පවුලේ පින්තූර. මේගොල්ලෝ වැඩිපුරම ආශ්‍රය කරලා තියෙන්නේ සමාජයේ හිටපු ඊටාම ඉහළ මට්ටමේ පුද්ගලයන්. රජවරු සිටවරු වගේ කට්ටිය තමයි මේගොල්ලෝ ආශ්‍රය කරලා තියෙන්නේ. ඒතකොට මේගොල්ලන්ගේ අනුග්‍රහය ලැබපු ඊටාමත් වැදගත් චිත්‍ර ශිල්පීන් දෙදෙනෙකු පිළිබඳව ඊළඟට අපි කතා බහ කරන්නට යොමු වෙන්න හදන්නේ. අපි බලමු ඊළඟට මයිකල් ආන්ජලෝ කියන්නේ එවැනි අනුග්‍රහයෙන් චිත්‍ර ඇඳ චිත්‍ර ශිල්පියෙක්. ඔහු ඊටාම දක්ෂයෙක්. අපි බලමු මයිකල් ආන්ජලෝගේ චිත්‍ර කෙලෙසද කියන කාරණය පිළිබඳව. හරි. මේ ඔබ දකින්නේ මයිකල් ආන්ජලෝගේ චිත්‍ර. මේවා දැක්කහම ඔයගලන්ට හිතෙන ඇති මේ රෝමේ සිස්ටයින් දේවස්ථානය, මේ දේවස්ථානයේ වහලේ සම්පූර්ණයෙන්ම චිත්‍ර ඇඳලා තියෙන්නේ මෙන්න මෙවැනි ආකාරයේ චිත්‍ර ඇඳලා තියෙන්නේ මයිකල් ආන්ජලෝ විසින්. මේ චිත්‍ර ඊ타ත්ම විශිෂ්ට ගණයේ චිත්‍ර. මේ බලන්න ඔහුගේ අනිකුත් නිර්මාණ. ඒවා දිහා බැලුවහම ඔබට පේනවා ඇති මේ මානව රූප, මානව හැඟීම් කෙබඳු ආකාරයෙන් නිරූපණය කරලා තියනවද කියන කාරණේ. මේ චිත්‍ර දෙක දිහා සහ මේක දිහා බලන්න හොඳින් බැලුවහම ඔබට පෙනෙයි. එතකොට මධ්‍යතන යුගයෙන්
පුරා මේ පුනරුද්ධ යුගයේදී චිත්‍ර සම්බන්ධ වෙනස්කම් එතකොට මිනිස්සුන්ගේ හැඟීම් සම්බන්ධ වෙනස්කම් පිළිබඳව ඒත් එක්කම අපි මයිකල් ආන්ජලෝ කියන්නේ චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙමෙයි දක්ෂ මූර්ති නිර්මාණ ශිල්පියෙක්. අපි බලමු ඔහුගේ ප්‍රතිමා කොයි ආකාරයෙන්ද කියන කාරණේ ඔහු විසින් ප්‍රතිමා නිර්මාණය කළා තියෙනවා. හරි මේ තියෙන්නේ මයිකල් ආන්ජලෝගේ තවත් නිර්මාණාත්මක කුසලතාවයන් කීපයක්. විශේෂයෙන් පියටා ප්‍රතිමාව ඊළඟට මේ මෝසස්ගේ ප්‍රතිමාව ඉතින් මේවා සියල්ලම සජීවී රූප ස්වභාවයෙන්ම නිර්මාණය කිරීමට ඔහු දක්ෂ වෙලා තියෙනවා. මේවා හදලා තියෙන්නේ වැඩිපුරම කිරිගරුඩ ආශ්‍රයෙන් කියලා තමයි කියන්නේ. ඇත්තටම සුදු පාටයි මේ පින්තූර මේ ප්‍රතිමා සියල්ලම මේවා ඊ타ත්ම විශිෂ්ට ගණේ ලෝකේ තියෙන ප්‍රතිමාවන් කියලා තමයි හඳුන්වනු ලබන්නේ. ඊළඟට අපි යනවා ලෝකේ බිහි වෙච්ච දක්ෂතම චිත්‍ර ශිල්පියාගේ චිත්‍රයක් බලන්න. අපි මෙයාට කියනවා ලියනාඩෝ ඩාවින්චි කියලා. මේනි ලියනාඩෝ ඩාවින්චි. මේ ලියනාඩෝ ඩාවින්චි චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙමෙයි, ඔහු මූර්ති ශිල්පියෙක් විතරක් නෙමෙයි, ඔහු පර්යේෂකයෙක්, ඊළඟට ඔහු ඉංජිනේරුවරයෙක්, එවැනි දක්ෂකම් රැසක් තිබ්බ පුද්ගලයෙක් තමයි ලියනාඩෝ ඩාවින්චි කියලා කියන්නේ. එතකොට ඔහු විසින් නිර්මාණය කරන එක්තරා අවස්ථාවක මේ ඉන්නේ මොනාලිසා කියන කාන්තාව කියලා කියනවා මොනාලිසාගේ චිත්‍රය. එතකොට මේ මොනාලිසා කාන්තාව මෙයා මේ සිතුවමට අඳිද්දි මෙහි විශේෂයන් ගණනාවක් තියෙනවා. චිත්‍ර සම්බන්ධ ප්‍රවීණයන් පවසන්නේ මේ චිත්‍රය සම්පූර්ණයෙන්ම පරිමාණානුකූලව නිර්මාණය කරන ලද චිත්‍රයක් කියන කාරණේ. ඒකේ අදහස තමයි මිනිස් සිරුරේ විවිධ අංග තියෙනවා. අපි දන්නවා අපේ දැන් අත් දෙක අරගෙන අපිට මූණ වහගන්න පුළුවන්. අත් දෙක සම්පූර්ණයෙන්ම තියලා මූණ වහගන්න පුළුවන්. එතකොට දැන් ඒ ආකාරයෙන් මෙන්න මේ අත් දෙක හරියට ගත්තොත් මේ මූණ සම්පූර්ණයෙන්ම වැහෙන ආකාරයක් පෙන්눔 කරනවා කියලා කියනවා. ඊළඟට මෙයාගේ එක පැත්තකින් බැලුවහම මෙයා hina වෙලා වගේ ඉන්නවලු. ඊට පස්සේ තව පැත්තකින් බැලුවහම මෙයා අඬලා ඉන්නවා වගේ පේනවලු. තවත් පැත්තකින් බැලුවහම මෙයා දුකෙන් ඉන්නවා වගේ පේනවලු. තවත් පැත්තකින් බැලුවොත් මෙයා සන්තෝෂෙන් ඉන්නවා වගේ පේනවලු. එතකොට මේක මේ පුදුමාකාර නිර්මාණයක් කියන්නේ ඒක තමයි. එක එක පැත්තෙන් බැලුවහම එක එක විදිහට තමයි මෙයාගේ ස්වරූපයන් පෙන්눔 කරනවා කියලා කියන්නේ. එතකොට මේ පිළිබඳව විවිධ පරිශන තියෙනවා. මේක එකල තාක්ෂණය පවා මෙතරම් දියුණු නැති යුගයක කෙලෙසද මේ තරම්ම දුරට දක්ෂ නිර්මාණයක් මෙයා කළේ කියන කාරණේ. ඒත් එක්කම මොනාලිසා කවුද කියන්න පිළිබඳ විවිධ මත තියෙනවා. මම හිතන්නේ ඔබ වැඩිදුර මේ පිළිබඳ අධ්‍යයනය කළොත් හොඳයි. දැන් කියන්න තරම් කාලයක් නෑ. අපි ඊළඟට යනවා ලියනාඩෝ ඩාවින්චිගේ අවසාන භෝජන රාත්‍රී සංග්‍රහය පිළිබඳ චිත්‍රය බලන්න. මෙය ඔබගේ පෙළ පොතේ දක්වන චිත්‍රයට වඩා යම් වෙනසක් තියෙනවා. මේ චිත්‍රය ඔබට ඉදිරියේදී සජීවීව පොඩ්ඩක් බලා ගන්න මම අවස්ථාව සලසනවා. මේ චිත්‍රය තමයි තියෙන්නේ අදාළ දේවස්ථාන අදාළ මේ කෞතුකාගාරයේ තබලා තියෙන මේ චිත්‍රය. මේ ක්‍රිස්තුන් වහන්සේ අවසාන භෝජන සංග්‍රහය ලබාගත් ආකාරය පිළිබඳ දැක්වෙන ඔහුගේ චිත්‍රයක්. හොඳයි. දැන් ඊළඟට අපි බලන්න යන්නේ දැන් කොහොමත් අපිට දැන් ලබන අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ ට්‍රිප් එකක් එහෙම යන එක ගැන විශ්වාසයක් නැහැ. මොකද මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක මේ තියෙන තත්ත්වය මත අපිට ඒ ගැන විශ්වාසයක් නැහැ. ඒක නිසා අපි යමු පොඩි ට්‍රිප් එකක් කොහාටද යම් බලන්න ඉතාලියට. ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයට. එහාට ගිහිල්ලා බලමු අපේ මේ ලියනාඩෝ ඩාවින්චි කෙලෙසද කටයුතු කළේ. එයාගේ වර්ක්ෂොප් එකට යන්නයි මේ වර්ක්ෂොප් එක බලන්න යන්න ලෑස්ති වෙන්නේ. ඒක නිසා හැමෝම නිශ්ශබ්දව පේලියට යමු. දැන් වර්චුවල් ටෝ එකක් යන්නයි හදන්නේ අපේ ලියනාඩෝ ඩාවින්චිගේ වර්ක්ෂොප් එකට. බලන්න ඔහු හොඳට ඔබ බලන්න ඔහු කර තිබෙන නිර්මාණ. ඔහු ඉංජිනේරුවරයෙක් කියලා කිව්වා අපි. ඔහු ඉංජිනේරු තාක්ෂණයේ කෙලෙසද ඔහු භාවිතා කරලා තියෙන්නේ. ඔහු පොත්පත් රාශියක් කියවලා තියෙනවා. ඔහුගේ පොත්පත් වෙන වෙනම පේලියට හදලා තියෙනවා. ඔහුගේ අත්අකුරු බව ඔබට බලා ගන්නට මේ ටුවර්ස් දෙකක් තියෙනවා. අපි ටුවර්ස් දෙකෙන් අපිට පුළුවන් බලා ගන්න. හොඳයි අපි ඒකට යන් දැන්.
හොඳයි දැන් ඇතුල් වෙන්න හැමෝම නිශ්ශබ්දව බලන්න. හොඳයි අපි ඊළඟ ටුවර් එකටත් යන්. ඒකෙදි විශේෂයෙන්ම ඔයගලන්ට බලන්න පුළුවන් ඔහුගේ අත්තකුරු ඔහු මොනාලිසා චිත්‍රය නිර්මාණය කිරීමට පෙර නිර්මාණය කරන ලද විවිධ නිර්මාණ විශේෂයෙන්ම ඔහුගේ සහෝදරිය කියලා කියන කෙනෙක්ගේ පින්තූරයක් ඔහු කොහොමද මේ චිත්‍ර නිර්මාණය කරලා තියෙන ආකාරය ඔබට බලන්න පුළුවන්. ඔබ තේරුම් ගන්න ඔබ යන්නේ දවසකට 30000ක් විතර ඇවිල්ලා පිරිස නරඹන මේ තැනට ඔබ දැන් මේ යන්නේ. Already home to 5 Leonardo da Vinci paintings, more than any other institution or gallery, the Louvre has temporarily added another 160 Da Vinci works to its collection. This retrospective was a decade in the making and displays works on loan from some high-profile lenders. Alors les œuvres de Léonard de Vinci, elles sont aujourd'hui dispersées dans le monde entier. So Leonardo da Vinci's works are now scattered all over the world. And for those who possess them, it really is a treasure that's difficult to be parted from. Fortunately, there were many very generous people, including the Bill Gates Foundation, the Queen of England, among others. Some of the works are by the famed Italian artist himself, while others are there to put the Italian maestro's work into context, like this Christ and St. Thomas sculpture by Andrea del Verrocchio. Nous avons désiré ouvrir l'exposition. We wanted to open the exhibition with one of the most famous, most beautiful sculptures of the Florentine Renaissance, St. Thomas and the Christ, by Andrea del Verrocchio, Leonardo's master. And we wanted to show that Leonardo's painting had somehow been inspired out of this sculpture. Visitors will also get a glimpse of Da Vinci's working methods through infrared imaging of his paintings, revealing the layers of toil and paint that lie underneath. Alors bien évidemment, I think the public will be very sensitive to icons. The Belle Ferronnière is one of them, since it is really the poster for the exhibition. There is a great curiosity to see also a drawing that is Leonardo da Vinci's icon, the Vitruvian Man, which is never shown because it's a fragile drawing. Nobody even knows where it is. In fact, it's kept at the galleries of the Academy in Venice, and it will be presented for the first time in France. La peinture reste. Painting remains at the center of his life, and it is painting that makes it whole. He considered painting as a science, as the queen of sciences, as involving all sciences, and even as a divine science, because it was capable of recreating the world, and that is what we wanted to show.
Da Vinci's most renowned work, the Mona Lisa, is viewed by about 30,000 visitors daily. While under the same roof, it will not be moved to join this exhibition. The Louvre's Da Vinci retrospective runs until February, with 500,000 visitors expected. Let's bring it. හොඳයි දැන් ඒත් එක්කම අපි යම් බලන්න මේ කාලේ ගෘහ නිර්මාණ ශිල්පයේ කොයි ආකාරයෙන්ද සකස් වෙලා තිබ්බ කියන කාරණේ සම්බන්ධයෙන් ඕගලන්ට පේනවා ඇති මෙහිදී මේ පේන්නේ ඔබට සාන්ත පීතර දේවස්ථානය මේ සාන්ත පීතර දේවස්ථානයේ මේ ඇතුලේ බලන්න මේ ඇතුලේ පින්තූරේ මුලින්ම මේ බලන්න මේ වටකුරු ආරුක්කු ආකාරයෙන් නිර්මාණය වෙච්ච ආකාරයක් මෙහි පෙන්නනවා මේ බලන්න මේ වටකුරු ආරුක්කු ආකාරයෙන් නිර්මාණය වෙච්ච දේවල් ඒත් එක්කම බලන්න මේ කොච්චර උසයිද කියලා මේ උස්සු කුළුණු ඔබට දකින්නට තියෙනවා එතකොට මේ පළවෙනි පින්තූරේ බලන්න මේ අර්ධ ගෝලාකාර ශිඛර මුදුන්වල අපිට දක්නට ලැබෙනවා එතකොට මේ රෝම ගෘහ නිර්මාණ ශිල්පයේ ප්‍රධාන අංග තුනයි මොකක්ද එකක් තමයි වටකුරු ආරුක්කු උස් කුළුණු මේ බලන්න උස්කුළුණු අනිත් එක අර්ධගෝලාකාර ශිඛර. හරි දැන් මේ ගෘහ නිර්මාණ ශිල්පීය කාලයක් එක්කම පැරණි ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අපේ ලංකාවේ ලන්දේසින් විසින් ගෙනියන නිර්මාණය කරන යම් ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් කියනවා. ඒ ගැන ඔබට 9 වසර ලන්දේසි ලංකාවට පැමිණීමේ පාඩමේදී කරුණු අධ්‍යයනයට අවස්ථාව ලැබෙනවා. දැන් ඊළඟට අපි යනවා මේ කාලේ ඇතිවෙච්ච විද්‍යා ප්‍රබෝධය පිළිබඳව යමක් කතා බහ කරන්නට. ඉතින් විශේෂයෙන්ම තාරකා විද්‍යාව සම්බන්ධව විශාල ප්‍රගතියක් මේ කාලයේ සීමාව තුලදී ඇති වෙනවා. එතකොට මෙහිදී ප්‍රමුඛතමයා වන්නේ නිකලස් කොපනිකස්. අපි බලමු නිකලස් කොපනිකස් මහත්මයාගේ පින්තූරයක් ඊළඟට මේ ඉන්නේ එතුමාත් එක්කම තියෙනවා ඔබට පේනවා ඇති මේ ග්‍රහ වස්තුන් මේ සඳහන් කරපු පින්තූරයක් තමයි මෙතන ඔබට දක්නට ලැබෙන්නේ. ඒත් එක්කම බලන්න මේ ග්‍රහ වස්තුන් සියල්ලම ගමන් කරනවා යම්කිසි රේඛාවක අපි මේවට කියනවා කක්ෂ කියලා. මේක රවුම් ආකාරයක් ඔබට දිස් වෙනවා ඇති. එතකොට මේ නිකලස් කොපනිකස් මේ එතෙක් තිබ්බ දැඩි මතයක් තිබ්බ ලෝකය පැතලී කියන මතයක්. එතකොට මේ මොහු මොකද කරන්නේ ලෝකයේ පැතලී කියන මතයට විරුද්ධව සාක්ෂි සපයනවා. ලෝකයේ පැතලි නෑ ගෝලාකාරයි කියන මතය ඔහු විසින් ලෝකයට ඉදිරිපත් කරනවා. ඒත් සමගම ඔහු කියනවා පෘථුවිය සහ අනෙකුත් ග්‍රහ ලෝකයන් සූර්යයා වටා භ්‍රමණය වෙනවා කියන කාරණේ මේකට කියනවා සූර්ය කේන්ද්‍ර වාදය කියලා. මේ සූර්ය කේන්ද්‍ර වාදය නිර්මාණය කරන්නේ ලෝකයට හඳුන්වලා දෙන්නේ කවුද? මෙන්න මේ පුද්ගලයා කවුද? මෙයාට කියන්නේ අපි නිකලස් කොපනිකස්. ඒක නිසා මෙයාට අදටත් ගෞරවයෙන් සලකනවා තාරකා විද්‍යාවේ පියා වශයෙන්. ඊළඟට අපි යනවා ඊළඟට මේ මතයම තවත් වැඩි දියුණු කරන පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තමයි ජොහන්ස් කෙප්ලර්. අපි බලමු දැන් ජොහන්ස් කෙප්ලර්ගේ පින්තූරයක්. මේ ඉන්නේ ජොහන්ස් කෙප්ලර්. බලන්න කොපනිකස්ගේ මතයම ඔහු වැඩි දුරටත් ගෙනියනවා කියන එක තමයි මෙතනින් පෙන්වුම් කරන්නේ. එතකොට මේ ඔහු විසින් ඉදිරිපත් කරන මේ පින්තූරයේ බලන්න ඔහු කියන දේ මොකද්ද කියලා ග්‍රහලෝක ටික ඔහු පෙන්නනවා. ඒත් එක්කම බලන්න වටේ වලලු ආකාරයෙන් මේ හැබැයි රවුන්ඩ් නෙමෙයි මේ කක්ෂ පිහිටන්නේ. මේවා පිහිටන්නේ ඉලිප්ස් ආකාර හැඩයකට. මේ ජොහන්ස් කෙප්ලර් කියන කාරණේ තමයි මොකද්ද? මේ ග්‍රහ වස්තුන් සූර්යයා වටා භ්‍රමණය වෙන්නේ වෘත්තාකාර හැඩයකට නෙමෙයි ඉලිප්ස් ආකාර හැඩයකට කියන කාරණේ. දැන් සිද්ධ වෙන්නේ මොකද්ද? මොහු විසින් එතකොට තවත් ඔහු ඊටාම ප්‍රබල නියමයන් දෙකක් ඒත් සමගම දක්වනවා. තුනක් විශේෂයෙන්ම. එතකොට මේ තුනේදී කියනවා මේ ඈතදී මේ ඉලිප්ස් ආකාර ගමන් වගේ ඈතදී කොහොමද සිද්ධ වෙන්නේ මේවා ළඟට එනකොට කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒතර ඒ පිළිබඳ වැඩි දුර ඔබ කරුණු අධ්‍යයනය කරගන්න වෙනම මාතෘකාව ඔස්සේ. ඊළඟට අපි යනවා මේ ජොහන්ස් කෙප්ලර්ගෙන් පස්සේ ඇස් කණ්ණාඩි නිර්මාණ ශිල්පියෙක්ගේ පින්තූරයක් පොඩ්ඩක් බලන්න අපි යනවා. අපි තව ටිකකින් ඒක බලමු. Already home to 5. මේ ඉන්නේ
ඒ පුද්ගලයා මෙයාට කියන්නේ හැන්ස් ලිපර්ති කියලා කියන්නේ. මේ හැන්ස් ලිපර්ති ඇස් කන්නාඩි නිර්මාණ ශිල්පියෙකු බව මම පැවසුවා. මොහු දවසක් එක්තරා දිනයකදී මේ දැන් ඕගොල්ලොත් කරලා තියෙන වැඩක් තමයි මෙයත් කරලා තියෙන්නේ. මේ කන්නාඩි කාච දෙකක් එකට අරගෙන නිකන් ඈතට දෙක එක රේඛාවක වගේ තියලා බලලා තියෙනවා. ඈත බලලා තියෙනවා. ඒකට මෙන්න මේ දෙකෙන් බැලුවහම මොහුට විශේෂත්වයක් පෙන්නවා. මේ ඈත පල්ලියේ තියෙන කුරුසය මොහුට ඉතා පැහැදිලිව ලං වෙලා පේන සේයාවක් තමයි එහු දැකලා තියෙන්නේ. දැන් එහෙන් බැලුවහම ඒ එක්තරා ආකාරයකට පුදුම සහගත සිදුවීමක්. මොකද ඈත තියෙන දේවල් ළඟට ඔහු දැකලා තියෙනවා. එතකොට මෙයා මේ දේ ආශ්‍රයෙන් යම්කිසි නිර්මාණයක් කරනවා. ඒක යම් ආකෘතියක් විතරයි. ඒ ආකෘතිය තමයි මොකද දුරේක්ෂයක ආකෘතියක් ඔහු විසින් නිර්මාණය කරනවා ලෝකෙට ප්‍රථම වතාවට. දැන් ලිපර්ති නිර්මාණය කරන ලද දුරේක්ෂයේ ආකෘතිය වැඩි දියුණු කරන පුද්ගලයෙක් ඊළඟට අපිට හම්බ වෙනවා. ඔහු තමයි අපි බලමු. ඔහු තමයි මේ ගැලීලියෝ ගැලීලි කියලා කියන්නේ. ඔහු තමයි ඔහුගේ ආකෘතිය මෙන්න මේ ආකාරයෙන් මේ ඉන්නේ ගැලීලියෝ. ඔහුගේ ආකෘතිය මෙන්න මේ ආකාරයෙන් වාර්තක දුරේක්ෂයක් බවට පරිවර්තනය කරන්නේ. එතකොට දැන් මේ වාර්තක දුරේක්ෂය ආධාරයෙන් මේ ගැලීලියෝ ගැලීලි විසින් පුදුමාකාර දේවල් සොයා ගන්නවා. වාර්තක දුරේක්ෂක ආධාරයෙන් අපිට ලේසි නැහැ බ්‍රහස්පති ග්‍රහයා සහ ඔහුගේ අනිකුත් උපග්‍රහයන් නිරීක්ෂණය කරන්න. නමුත් ප්‍රථම වතාවට ගැලීලි විසින් මොකද කරන්නේ? බ්‍රහස්පතිගේ උපග්‍රහයන් 4 දෙනෙක්ම ඔහු විසින් නිරීක්ෂණය කරනු ලබනවා. දැන් අපිට හිතන්න පුළුවන් ඒ කාලේ පරිසරය බොහොම මේ සැනසිලිදායකයි සුවදායකයි, පරිසරය දූෂණය වෙලා අඩුයි. ඒක නිසා ඔහුට එය කරගන්නට හැකියාව ලැබුණ කියන කාරණේ. නමුත් අදටත් වාර්තක දුරේක්ෂයකින් ඉතාම අපහසුයි මේ බ්‍රහස්පතිගේ ග්‍රහයන් නිරීක්ෂණය කරන්නට. ඔහු විසින් චන්ද්‍රයාගේ ආවාට නිරීක්ෂණය කරනවා. ඒ වගේම සූර්ය ලප ඔහු විසින් නිරීක්ෂණය කරනවා. දැන් මෙතනින් පස්සේ ඉතින් මේ දේවල් තමයි තාරකා විද්‍යාව සම්බන්ධව වැදගත් වෙච්ච සොයා ගැනීම බවට පත් වෙන්නේ. ඒත් එක්කම අපි යනවා ඊළඟට වෛද්‍ය ශාස්ත්‍රයේ සිදු සොයා ගැනීම පිළිබඳව කතා බහ කරන්නට. එහෙම කතා කරනකොට ඊටාම වැදගත් පුද්ගලයෙක් අපිට මෙතනදී හම්බ වෙනවා. ඔහුගේ නම තමයි විලියම් හාවේ. අපි බලමු විලියම් හාවේ කියන්නේ මෙන්න මේ පුද්ගලයා. එයා මොකද කරන්නේ? එයා සොයා ගැනීම කරනවා මිනිස් උදුර සංසරණ පද්ධතිය පිළිබඳව වැදගත් තොරතුරු රාශියක් එයා ඔහු විසින් සොයා ගන්නවා. ඊළඟට වෛද්‍ය පැරසෙල්සස් ඔහුත් බලන්න ඔහුගේ පින්තූරයක් අපි ඊළඟට බලමු. ඔහු තමයි ලෙඩ රෝග සෑදීමට හේතු සහ ඒවාට ප්‍රතිකර්ම පිළිබඳව ඔහු අත්හදා බැලීම් සිදු කරනු ලබනවා. එතකොටම ඊළඟට බැලුවොත් එහෙම මයිකල් ස්ටේස් විසින් මොකද කරන්නේ? රුධිරය හදවතේ දකුණු කෝෂයෙන් පිට වෙලා ගිහිල්ලා පෙනහළු වලින් පිරිසිදු වෙලා යලිත් හදවතට පැමිණිලා සිරුර පුරා විසිරී යාම පිළිබඳව තොරතුරු ඔහු විසින් සොයාගනු ලබනවා. ඊට පස්සේ අපි බලමු මේ කාලේ අපි කිව්වා බුද්ධි ප්‍රබෝධයක් ඇති වෙන කාලය සීමාව. මෙහිදී සිදුවෙන අනිකුත් දේ තමයි මේ ක්‍රිස්තියානි සභාව සහ බයිබලයේ තියෙන ඇතම් කරුණු පිළිබඳව විවේචනාත්මකව පුද්ගලයන් බලන්නට පුරුදු වෙනවා. පල්ලියේ සමහර දේවල් දරුණු ලෙස විවේචනය කරන්නට පටන් ගන්නවා. මෙන්න මෙහෙම පුද්ගලයෝ දෙන්නෙක් ගැන අපිට කරුණු මේකෙදි එනවා. එක්කෙනෙක් තමයි ජෝන් කැල්වින්, අනිත් එක්කෙනා තමයි මාටින් ලූතර්. මේ ඉන්නේ මාටින් ලූතර්. මේකොල්ලෝ පැරණි ආගමික මතවාද දැඩි ලෙස විවේචනයට ලක් කරනවා. මේගොල්ලෝ විරුද්ධවාදීන්, එහෙම නැත්නම් ප්‍රොටෙස්ටන්ට් කියලා අපි කියනවා. ප්‍රොටෙස්තන්ත්‍රවාදීන් ලෙස වචනේ ඉන්නේ. ඒකත් එක්කම ඒත් සමග වුන් යුරෝපයේ රෙපරමාදු ආගම ප්‍රචාරණයට පටන් ගන්නවා. යුරෝපයේ පුරාම රෙපරමාදු ආගම ප්‍රචාරය වෙනවා. දැන් මම ඕගොල්ලන්ට දැන් අපි අද මේ පාඩම ඊ타මාත්ම යම් කාල සීමාවක් අරගෙන සිදු කරනු ලැබුවා. හොඳයි, අපි ඕගොල්ලන්ට මම දැන් දෙනවා පුංචි පැවරුමක්. මේ පැවරුම ඔබ විසින් සටහන් කරගන්න. හොඳයි. එක පළවෙනි ප්‍රශ්නේ කොලයක් පෑනක් අරගෙන ලියා ගන්න. පොත ළඟ තියාගන්න තියෙනවා නම් පොතේ සටහන් කරගන්න. එක
පුනරුදය ඇතිවීමට හේතු මොනවාද? පුනරුදය ඇතිවීමට හේතු මොනවාද? 2 පුනරුදය ඇති වූ නිසා සිදු වෙනස්කම් මොනවාද? හරි. දෙවෙනි ප්‍රශ්නෙට උත්තර ලියනකොට මෙන්න මේ පිළිබඳ අවධානය යොමු කරලා ලියන්න. කලා ශිල්ප, වෛද්‍ය ශාස්ත්‍රය, තාරකා විද්‍යාව, ආගමික ප්‍රතිසංස්කරණ. පුද්ගල නාමද සඳහන්ව මේ පැවරුම කරන්න. මෙය කුඩා පොත් පිංචක් වශයෙන් සකස් කරලා ඔබගේ පන්ති භාර ගුරුතුමාට ගුරුතුමියට පෙන්නලා ඒ අදාළ නිවැරදි කිරීම කරගත්තොත් වඩාත් හොඳයි. එහෙමනම් ඊළඟ පාඩමකින් නැවතත් අපි හම්බ වෙමු. එතකන් ඔබ සැමටම ආයුබෝවන්.